නමෝ බුද්ධාය සීල දිනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දිව්‍යංගි දැහැමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසෙත් සම්බුදු සිත කසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ බුලත් සිංහල මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ ශ්‍රද්ධා ධර්මදාන සමාජිකා පින්වත් දයාසිංහ බාව්, කේ.ජී. සිරානි, ඒ වගේම මදුෂානි හේමචන්ද්‍ර, හර්ෂණී විමලරත්න, සරත් ලියනගේ, කේ ලීලාවතී, තරංගා නයෝමි, වයි රණවක යන පින්වත් මහත්මීන් ඒක රාශී වෙලා තමයි අද දවසේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. ඉතින් පින්වත්නි, අපට ලැබුණු මේ දුර්ලභ මනුස්ස ජීවිතේ කලාතුරකින් අපිට මනුස්ස ජීවිතයකුත් ලැබලා මේ සම්බුදු සසුන මේ දෙව් මිනිස් ලෝකයා අතර කතා බහ වෙන මොහොතක ඒ ධර්ම ශ්‍රවණය වෙන රටක අපට ඉපදින්න ලැබීම දුර්ලභ වාසනාවක් පින්වත්නි. මේ මහ පොළොව උඩ ගත්තොත් එහෙම කෝටි ගාණක් මිනිස්සුයෝ ඉන්නවා පින්වත්නි. ඒ කෝටි ගාණ අතරින් තෙරුවන් සරණේ පිහිටන්න කොච්චර අල්ප පිරිසකට වාසනාව උදා වෙලා තියෙන්නේ. තෙරුවන් සරණේ පිහිටන්න සුළු පිරිසක් පින්වත්නි පිරිස. ඉතින් මේ තෙරුවන් සරණේ පිහිටපු පිරිස අතරට ඔබට එක්වෙන්න වාසනාව උදා වුණා. ඒතකොට කල්පනා කරලා බලන්නේ උදාර තෙරුවන් සරණ කියන කරුණ තමන්ගේ ජීවිතයට මනාකොට පිහිටන්න දුර්ලභ වාසනාව උදා වුණේ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ස්වාක්ඛාත සම්දිට්ඨික අකාලික මිහිරි ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය වුණාට පස්සේ පින්වත්නි. ඒතර මේ මිහිරි ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය වෙනකන් ඔබට ඒ උදාර චිත්ත සංතානෙ ඉපදුනේ නැහැ. එහෙනම් ඔබට ඒ උදාර භාග්‍ය, උදාර රැකවරණය, උදාර ආරක්ෂාව තමන්ගේ ජීවිතේ උදා වුණේ ඒ නිමල පිවිතුරු දහම තමන්ට ශ්‍රවණය වුණාට පස්සේ පින්වත්නි. කියවන්න ලැබුණට පස්සේ. එහෙනම් ඒ තමන්ට උදාර රැකවරණය, අග්‍ර රැකවරණය, ශ්‍රේෂ්ඨ රැකවරණය ලබන්න යම් වාග්යක් ධර්ම ශ්‍රවණයෙන් උදා වුණා නම් එහෙනම් ඒ රැකවරණේ දෙව් මිනිස් ලෝකයාට ලබා දෙන්නයි ඔබ මේ ගත් උත්සාහය. ඒතර ඔබට මනා රැකවරණේ පිහිටන්නට රැකවරණය කියලා මේ ලෝකේ ඕන තරම් දේවල් කතා වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ශ්‍රී මණ්ඩලෙම මේ සිත් මණ්ඩලිය අවබෝධ කළ දේශනා කළා. ඒතං කෝ සරණං කේමං ඒතං සරණ මුත්තමං ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛ පමුච්චතු. මේමයි කියන එකම සරණ කුමක්ද? බුදුරජාණන් වහන්සේ සරණ යන එක. ඒතර බුදුරජාණන් වහන්සේ අපට අපේ හිතවල දිනෙන් දින මොහොතින් මොහොත භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය අපේ හිත වැළඳ ගන්නේ ඒ අවබෝධය අපේ ජීවිතවලට ඇසෙන කොටයි. මනා රැකවරණේ, මනා ආරක්ෂාවේ නියම බය නැති බව උපද්දල දෙන, නියම ආරක්ෂාව ඇති කළ දෙන එකම සරණ තමන්ගේ හිත එල්ලෙන්න පටන් ගන්නවා පින්වත්නි. මේ ධර්මයේ ටික ටික තේරුම් යන්න. ඉතින් මේ මනා රැකවරණය ඔබේ ජීවිතය තුළ උපද්දන්න ඔබ සතර පායේ නිදහස් කරනවා ඔබ.
සතර පායෙන් ඔබ නිදහස් කරවලා සුගතිය හරහා ඔබේ සසර ගමන එකතු කරවන මාවත විවර කරන්නේ අන්නේ සරණේ පිහිටියට පස්සේ පින්වත්නි. ඉතින් සුගතියේදී තමයි ඊට පස්සේ ඒ කිනාට හොඳට සීලාදී ගුණධර්ම වගේම තව තමන්ගේ ජීවිතයේ ඉවසීම, කරුණාව, මෛත්‍රිය, මුදිතාව තව බලවත් කරගන්න තමන්ට භාග්‍ය උදා වෙන්නේ දුගතියකද සුගතියකද? ඒ භාග්‍ය උදා වෙන්නේ පින්වත්නි සුගතියේදී. දැන් බලන්න තිරිසන් ලෝකෙට වැටුණාට පස්සේ කරුණා, මෛත්‍රිය, මුදිතා, උපේක්ෂා, ප්‍රඥාව ඕක කිසි දෙයක් දිනු කරන්න බෑනේ පින්වත්නි. එතකොට පින්වත්නි මේ ධර්ම ශ්‍රවණය වෙනකොට ඔබේ හිත ඇතුලේ සසරට බයක් ඇති වෙනවනම්, දුගතියට බයක් ඇති වෙනවනම් අන්නේ ගුණය උපද්දලා දෙන්නේ ධර්ම ශ්‍රවණයෙන් පින්වත්නි. ඒ වගේම හිත කය අසංවර කරන්න බයක් උපදිනවනම්, වචන අසංවර කරන්න බයක් උපදිනවනම්, සිතවිලි අසංවර වෙන එකට බයක් උපදිනවනම්, ඒ වගේම කය වචනේ මනස দমনය කරන්න කැමැත්තක් උපදිනවනම්, සිල් ගන්න කැමැත්තක් ඇති වෙනවනම් අන්න පින්වත්නි ඒක මහා ගුණයක් පින්වත්නි ඒක. සතර පායේදී මේ ගුණය දිනු කරගන්න බෑ. ඒ ගුණයමයි ඔබ මේ සම්බුද්ධ ශාසනය ස්ථීරව පිහිටවන්නේ. සසරෙදි පවා තමන්ගේ සම්බුදු සසුනත් නොහැර තමන් දිගට මේ සම්බුදු සසුනේ වෙලි වෙලි ජරා ව්‍යාධි මරණ වලින් බැට කකා මොන ප්‍රශ්නාවක් තමන්ගේ සම්බුදු සසුනෙන් බැහැර නොවී ඉන්න මානසිකත්වයේ නිර්මාණය වෙන්නේ පින්වත්නි කුමක් එක්කද? මේ ධර්මයේ ටික ටික තේරුම් අරගෙන හිතේ සංසිඳීම ඇති වෙලා පවට බය ලැජ්ජාව දියුණු වෙනකොට පින්වත්නි. අන්න ඒකයි අපි දියුණු කරගන්න මහන්සි ගන්න ඕන. ඒතර පවට බය ලැජ්ජාව උපදිනු ශ්‍රද්ධාවත් එක්ක. ඒතර මේ ශ්‍රද්ධාව තමන්ගේ හිතට අරගෙන ඉන්නේ ධර්ම ශ්‍රවණේ. ඉතින් මේ වගේ උදාාර පින්කමක් ඉතින් මේ සිදු කරගන්නේ. එතකොට දෙව් මිනිස් ලෝකයාගේ චිත්තසංතානයේ සසරම ආරක්ෂා කරවන උදාාර ගුණයක පිහිටවන්න ධර්මයේ දානයේ දීලා ඔබ යම් උපකාරයක් කරනවද? සසර පුරා තමන්ගේ හිතේ ගුණධර්ම දියුණු කරවලා තමන් සතර පායට වැටෙන ඒ මාවත වහලා සුගතියේ ඔස්සේ තමන්ගේ ජීවිතේ ගමන් කරලා සසර දුක් ක්ෂය කරනකම් තමන් ආරක්ෂා කරන්න පින්වත්නි. මෙන්න මේ අද ඔබ රැස් කරගන්න ධර්ම දානමේ උදාාර පින විසින්. ඉතින් අද දවසේ පින්වත්නි අපි සුපුරුදු පරිදි සියල්ල දන්නා සියල්ල දකිනා නේත්‍රයෙන් යුතු අපගේ සර්වඥයන් වහන්සේ සබ්බත්තගාමිනින් පටිපදං යථාභූතං පජානාති කියන උදාාර දසබල ඥානෙ පිහිටා තව සුන්දර අවබෝධයක් තථාගතයන් වහන්සේට ඇති වුණා පින්වත්නි. අද දවසේ ඉඳලා ඔබට මම හිතන්නේ සතියක් විතර අපිට සමහර විට පුළුවන් මේ දේශනා මාලාව කතා කරන්න. හිත නිකලෙස් කරන මාවතවල් පින්වත්නි හරි ආශ්චර්යයි. නිකලෙස් කරන දහම් පරයය. ඉතින් මේ එක දහම් පරයයක් හරි ජීවිතේ එකක්. මෙතන දහම් පරයයන් ගොඩාක් තියෙනවා පින්වත්නි. එක දහම් පරයයක් ජීවිත කාලෙන් පුරුදු කර කර හිටියොත් බුදුනෙතින් දකින්නවා එක්ක අනාගාමි එක්ක රහත්ත්වයටපත් වෙනවා කියලා. එච්චර සොඳුරු විස්මිත අපේ හිත ප්‍රඥා ලෝකෙ විවර කරන උදාාර දුර්ලභ දහම් පරයයක් මේ පින්වත්නි. දුර්ලභ සොඳුරු දහම් පරයය. ඒතර මේ දේශනාව තියෙන පින්වත්නි ඒත් සුත්ත නිපාතේ නම් වූ සුන්දර පොත් වහන්සේගේ තියෙන පින්වත්නි මේ දේශනාවේ නම තමයි පින්වත්නි ද්වේතානුපස්සනාව. ද්වේතානුපස්සනාව. ඒ දවස්වල අපගේ සියල්ල දන්නා සියල්ල දකිනා සර්වඥයන් වහන්සේ පින්වත්නි වැඩ සිටි සවැත් නුවර පූර්වාරාමයේ නම් වූ මිගාර මාතාවගේ ප්‍රාසාදයේ පින්වත්නි. ඒ දවස්වල මේ උපෝසත දිනයක් වූ පුන් පොහෝ දිනේදී මේ පුන්සඳ මඩල පායා තිබූ ඒ රාත්‍රියේදී අපගේ සර්වඥයන් වහන්සේ පින්වත්නි භික්ෂු සංඝයා පිරිවරාගෙන දැන් එලිමහනේ ඉඳගෙන ඉන්න වාඩි වෙලා ඉන්න පින්වත්නි ආශ්චර්යයි. ඉතින් පින්වත්නි හරි සුන්දරයි. ශාස්ත්‍රුන් වහන්සේ දැන් සංඝයාත් එක්ක පිරිවරාගෙන සංඝයා
දැන් හරියට පුන් පොහොය දවසේ පින්වත් එලි මහණේ වාඩි වෙලා ඉන්නවා. ඒ වෙලාවේ තා ශාන්ත ලෙස නිහඬ වැඩ සිටපු සංඝයා දිහානේ සර්වඥයන් වහන්සේ සර්වඥනිතින් බලනවා සිසාරා. බල්ලා දේශනා කරන පින්වත්නි යේතේ භික්කවේ කුසලා ධම්මා අරියා නීයානිකා සම්බෝධ ගාමිනෝ මහණෙනි ඊතා උතුම් වූ නිවනට පමුණුවන සම්බෝධ ගාමිනෝ අවබෝධයට මඟ විවර කරලා දෙන අවබෝධය විද්‍යා විමුක්ති සාක්ෂාත් කරන මඟ විවර කරලා දෙන ඒ වගේම දේශනා කරනවා යම් කුසල් දහම් තියෙනවා කියලා කියනවා. කුසල් දහම් තියෙනවා කියනවා. කුමකට අවස්ථාව සකස් කළ දෙන්නේ? චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ පටිච්ච සමුප්පාද පංච උපාදානස්කන්ධ ආයතන මේ අවබෝධයෙන් කලකිරීම පිණිස හේතු වෙන යම්තා ගුණ සම්පත්තියක්ද අන්නේ ගුණ සම්පatti විවර කරනවන කුසල දහම් තියෙනවා කියනවා. තේසම්මෝ භික්කවේ කුසලානං ධම්මානං අරියානං නීයානිකානං සම්බෝධ ගාමිනං කා උපනිසා සවනායාති. පින්වත් මහණෙනි, ඉතින් උතුම් වූ මේ නිවනට පමුණුවන අවබෝධයේ පිණිස හේතු වෙන ඒ කුසල් දහම් ගැන අසා දැන ගැනීමෙන් ඔබලාට ඇති ප්‍රයෝජනය කුමක්ද කියලා මේ ගැන යම් කිසි කෙනෙක් ඔබෙන් කරුණු විමසන්න පුළුවන් කියනවා. එවිට ඔවුන්ට මෙහෙම පිළිතුරු දෙන්න කියලා කියනවා. කොහොමද උත්තර දෙන්න ඕන? මෙන්න මේ විදිහට උත්තර දෙන්න ඕන. කුමක්ද? මේ අවබෝධයේ උපද්දලා දෙන මනාකොට දුක්ෂය කරවන කුසල් දහම් ගැන දැනගන්න ඕ හේතුව මොකද්ද කියලා අහුවොත් එහෙම කියනවා. යාවදේව ද්වේතානං ධම්මානං යථාභූතං ඥානායාති. එතන මේ කුසල් දහම් දැනගන්නේ අහන්නේ කුමක් නිසාද? මේ යුගල වශයෙන් පෙන්වා දෙන ලද ධර්මයන්ගේ සැබෑ තත්ත්වය අවබෝධ කර ගැනීමේ නුවණ ලබා ගැනීම පිණිස තමයි අපි මේ ධර්මය ගැන අපි අහන්නේ කියලා උත්තර දෙන්න කිව්වා. මේක හරි සුන්දර දේශනා මාලාවක් පින්වත්නි. කියන්නේ දෙආකාරයකට විමසන ශ්‍රාවකයා හුරු කරනවා පින්වත්නි. මේ මනස හුරු කරගන්නයි තියෙන්නේ. તો දෙආකාරයකට විමස තමන්ගේ ජීවිතේ එදිනෙදා ජීවිතේ කටයුතු කර ඒ විමස ඉන්නයි තියෙන්නේ. ඇප්ලයි කර තමන්ගේ ජීවිතේට. එහෙන් වාසය කරනකොට දෙආකාරයකට විමසන්න පුරුදු වෙනකොට හරි ආශ්චර්යයි. එක්ක අනාගාමී එක්ක රහත්ත්වයටපත් වෙනවා. එතන මේක පුරුදු කරගන්නයි බොහෝ අයට දුෂ්කර පින්වත්නි. මේ ධර්මයේ සැක කර ඉන්න දැන් ਸਰවඥතා ඥානයන්ගේ පිහිටා, විසරද ඥානයන්ගේ පිහිටා, දසබල ඥානයන්ගේ පිහිටා මේ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කළේ මේක සත්‍යයක්. හැබැයි මේක සත්‍යයක් කියන තැන ඉන්න අද බොහෝ අයට බැරි වෙලා තියෙනවා. ඒ නිසා මේ ධර්මයට හරියට නිඳා කරනවා මෙයා බෙහෙත් තුණ්ඩු වගේ කියලා. මේ යෝනිසෝ මනසිකාරයේ කියන උදාර ගුණ සම්පatti මේ දහම් පරයය මුල් කරගෙන දියුණු කරන්න අසමත් අය මොකද වෙලා තියෙන්නේ? මේ ධර්මයට නිඳා කරනවා. ඔය සූත්‍ර දේශනා මදි කියලා. මතක තියාගන්න මේ බුදු කෙනෙක්ගේ විශාරද ඥාන වලට පහර ගන්න පිරිසයි. බුදු කෙනෙක්ගේ විශාරද ඥාන වලට පහර ගන්න පිරිසගේ මොන රැකවරණයක්ද? මොන පිළිසරණක්ද? මොන ආරක්ෂාවක්ද පින්වත්නි? හරි ආශ්චර්යයි පින්වත්නි. බුදුරජාණන් වහන්සේ කිංච දේතම් වදේත මේ පවසන්නේ කවරනම් යුගලක් ගැනද? මොන දැන් මේ ක්‍රමයෙන් තමයි විමසන්න පුරුදු වෙන්න ඕන. ඉදන් දුක්ඛං අයං දුක්ඛ සමුදයෝති අය මේකානුපස්සනා. මේවනාහි දුකයි මේක දුකේ හට ගැනීමයි කියලා යුගල වශයෙන් විමසන පළවෙනි කාරණේ මේකයි කියලා. දැන් මේක විමස ඉන්න තියෙන ජීවිත කාලෙම පින්වත්නි. මේක සත්‍යයක්. මේක භාග්‍යවතුන් වහන්සේ විසරද ඥානෙ පිහිටලා දේශනා කරන්නේ. ඊළඟ දේශනා කරන අයං දුක්ඛ නිරෝධෝ.
අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාදී අයං ဒ ුතියානුපස්සනා. මේවනාහි දුකින් නිදහස් වීමයි මේවනාහි දුකින් නිදහස් වීම පිණිස හේතුන වැඩපිළිවෙලයි කියලා මේ යුගලය නුවණින් විමසන දෙවන ආකාරයයි කියනවා. හරි ආශ්චර්යයි. ඒතර බුදුරජාණන් දේශනා කරනවා ඒවං සම්මා දේතානුපස්සිනෝ කෝ භික්ඛවේ භික්ඛුනෝ අප්පමත්තස්ස අප්‍රමාදීව ආතාපිනෝ කෙලස් තවන වීරියෙන් පහිතත්තස්ස විහෙරතෝ දහමට දී පුදාගෙන වාසය කරද්දී දින්නම් පලානං අඤ්‍යතරම් පලම් පාටිකංකා දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේෂය අනාගාමිතාති. එක්කෝ මේ ජීවිතේ අරහත්ත්වයට පත් වෙනවා කියනවා. කෙලෙසුන් ඉතිරි කල්ලි අනාගාමී බවට පත් වෙනවා කියලා සර්වඥයන් වහන්සේ සර්වඥ නිතින් දැකලා දේශනා කරන මේක සත්‍යයක්. මේවනාහි දේශනා කරන ඉදම් වූච භගවා ඉදම් වත්තා සුගතෝ වතා පරං ඊත දෝච ශාස්ත්‍රු සුගතයන් වහන්සේ නැවත ගාථා දේශනා කරනවා. දැන් මේ කාරණේ අපි ටිකක් නිරවුල් කරගන්න මහන්සි ගම් පින්වත්නි. ඒතර අපේ ජීවිතය අපි නිතර මහන්සි ගන්න ඕන එකක් තමයි එහෙනම් දැන් මේ කුමක් විමසන්නද? ඔබට මතක ඇති පින්වත්නි මම ওই දහම් කැඩපත දේශනා මාලාව යටතේදී ඔබට මම කියලා දුන්නා අපි කෙටියෙන් කතා කළා සම්බුදු සිත ගස්රි ධර්ම දේශනා මාලාව යටතේ සබ්බාසව සූත්‍රය. මේ සබ්බාසව සූත්‍රයේ එක මේ ආශ්‍රවයක් තියෙනවා දස්සනා පහතබ්බා. ඒ කියන්නේ දර්ශනයක් උපදවාගෙන ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. ඒ කොහොමද දර්ශනය තමයි චතුරාර්ය සත්‍ය විමසන්න කියන එකට. අතන මේ චතුරාර්ය සත්‍ය විමසීම තුළ තමයි පින්වත්නි හරි පුදුමයි. ඒතර මේ දහම් පරයයන් තුළ වක්‍රාකාරයෙන් අපිට හිතා ගන්න බැරි විදියට මේ සමුදය වය විමසන්න භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකයා උනන්දු කරනවා. ඒතර පළවෙනි පරයය මොකද? ඉදන් දුක්ඛං. මේක දුකක් කියලා විමස ඉන්න ඕන. ඒ විතරක් නෙමෙයි. ඉදන් දුක්ඛ සමුදයෝති. මේ දුක හටගන්නේ මෙහිමයි කියලා විමස ඉන්න ඕන. ඒක පරයය. ඒතර හිතා ඉන්න කොහොමද? ඉපදීම දුකක්. මේ දුක හටගත්තේ තණ්හාව නිසා. ජරාව දුකක්. මේ ජරා දුක හටගන්නේ තෘෂ්ණාව නිසා. ව්‍යාධිය දුකක්. ව්‍යාධි දුක හටගන්නේ තෘෂ්ණාව නිසා. දැන් දුක නම් ආර්ය සත්‍ය ඔබට මතක ඇති පින්වත්නි. බුදුරජාණන් දේශනා කළා ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාපි දුක්ඛා, යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛං, සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. දැන් ඕක විතරක් දැන් ඔය දුක නම් වූ ආර්ය සත්‍යය. ඒත් දුක්ඛ සමුදය කොහොමද බුදුරජාණන් විස්තර කළේ? යායන් තණ්හා යම් මේ තණ්හාවක් ඇද්ද? පෝනෝ භවිකා. පුනර්භවය සකස් කළ දෙනවා. නැවත ඉපදීම පිණිස කර්ම සකස් කළ දෙන්නේ කුමක් විසින්ද පින්වත්නි? තණ්හා විසින්. ඒ කියන්නේ උපතක් පිණිස මේ චේතනා තමන්ගේ හිත ඇතුලේ විපාක විඳින චේතනා සකස් කරවන්නේ තමන්ගේ හිත ඇතුලේ කුමක් විසින්ද? තමන්ගේ මේ හිතේ තියෙන තණ්හාව විසින්. අපි තුමු දේශ සිතුවිලි පහල කරනවා කියලා. මේ දේශ සිතුවිලි තමන්ගේ හිතේ උපද්දන්නේ පින්වත්නි තමන්ගේ හිතේ තියෙන තෘෂ්ණාව විසින්. රාග සිතුවිලි උපද්දන්නේ තමන්ගේ හිතේ තියෙන තෘෂ්ණාව විසින්. මෝහ සිතුවිලි උපද්දන්නේ තමන්ගේ හිතේ තියෙන තෘෂ්ණාව විසින්. පෝනෝ භවිකා නන්දි රාග සහගතා. ඒතර ඒ වගේ ඒ පුනර්භවය ඇති කළ දෙන ස්වභාවය තමන්ගේ මනසේ නිර්මාණය කරන්නේ ආස්වාදයෙන් යමකට හිත ඇලිලා ගියාට පස්සේ. ඒ තණ්හාවේ ස්වභාවයක. නන්දි රාග සහගත තත්‍රාපි නන්දිනී. ඒ වගේම තමයි ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කනින් මනසින් යම්තයක් ඇසුරු කරනවද? ඇසුරු කරන තැන සතුටින් පිළිගන්න හිතේ ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවයෙන් තමයි පුනර්භවය නිර්මාණය කළ දෙන්නේ. සේයති ඉදං කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. හිත ඇතුළේ තියෙන පින්වත්නි තණ්හාව ස්වභාවයන් තුනකට බුදු ශාස්ත්‍රුන් වහන්සේ දකින්න පින්වත්නි පුදුම ආශ්චර්යයි. පුදුම ආශ්චර්යයි. කාම තණ්හාව කියලා ස්වභාවයක් දකින්න.
භව තණ්හාව කියලා ස්වභාවයක් දකිනවා. විභව තණ්හාව කියලා ස්වභාවයක් දකිනවා පින්වත්නි. ඒක නම් පුදුම දෙයක් මේක. තණ්හාව කියලා දෙයකුත් දකිනවා. තණ්හාව ආකාර තුනකට මේ සකස් වෙන විදිහත් සර්වඥතර පේනවා පින්වත්නි. එතකොට දැන් අපි යෝනිසෝ මනසිකාරය කොහොමද දෙන්න ඕන? ඉපදීම දුකක්, මේ දුක හටගත්තේ තණ්හාව නිසා. අන්න දුක විමසනෝ දුකේ හට ගැනීම විමසින්න. ජරාව දුකක්, මේ ජරා දුක හටගන්නේ මේ තෘෂ්ණාව නිසා. ව්‍යාධිය දුකක්, මේ ව්‍යාධි දුක හටගන්නේ තෘෂ්ණාව නිසා. මරණය දුකක්, මේ මරණ දුක හටගන්නේ තෘෂ්ණාව නිසා. ඒ වගේම තමයි ශෝකය කියන්නේ දුකක්, මේ ශෝක කියන දුක අපේ හිතේ පළපදියම් වෙන්නේ, හැදෙන්නේ තෘෂ්ණාව නිසා. දැන් බලන්න කල්පනා කරලා දැන් මම ඒක විස්තර කරන්නම් ඉස්සරහට පොඩ්ඩක්. පරිදේවය අපේ හිතේ පරිදේවය හට ගන්නවා. ඒක ඒතකොට පරිදේවය දුක, මේ පරිදේව දුක හටගන්නේ තෘෂ්ණාව නිසා. ශෝක පරිදේව දුක්, කායික දුක් හට ගන්නවා, මානසික දුක් හට ගන්නවා. මේ දුක් හටගන්නේ හිතේ තියෙන තෘෂ්ණාව නිසා. උපායාස කියන ස්වභාවය හිතේ හට ගන්නවා. ඒ ස්වභාවය හටගන්නේ හිතේ තියෙන තෘෂ්ණාව නිසා. සංකිට යම් පිච්ඡන් නලබත්තම්පි දුක්ඛම්. අපේ හිත යම් දෙයකට කැමතිද, ඒ කැමති දේ ඒ විදිහට ලබන්න බෑ. ඒකට දුකක් ඇති වෙනවා. ඒ දුක උපදින කුමක් නිසාද? හිතේ තෘෂ්ණාව තියෙන නිසා. පංච උපාදා සංකිට්ඨේන කෙටියෙන් කිව්වොත් එහෙම ඔය ඔක්කොම ටික මේ කොටට දාන්න පුළුවන්. කොහොමද? පංච උපාදානස්කන්ධා දුක්ඛා. ඇත්තටම දුක කෙටියෙන් කියනවා නම් වේදනා උපාදානස්කන්ධය තමයි කියන දුක. රූප උපාදානස්කන්ධය තමයි කියන ඇත්තටම දුක. ඔය කියන්නේ මේ කියන ආකාරයේ සෑම දුකක්ම එක්ක රූප උපාදානස්කන්ධෙත් එක්ක සම්බන්ධයි, එක්ක වේදනා උපාදානස්කන්ධෙත් එක්ක සම්බන්ධයි, එක්ක සංඥා උපාදානස්කන්ධෙත් එක්ක සම්බන්ධයි, එක්ක සංකාර උපාදානස්කන්ධෙත් එක්ක සම්බන්ධයි, එක්ක විඥාන උපාදානස්කන්ධෙත් එක්ක සම්බන්ධයි පින්වත්නි. එහෙනම් මේ රූප උපාදානස්කන්ධය හටගන්නෙත් කුමකින්ද එහෙනම්? තණ්හාව විසින්. වේදනා උපාදානස්කන්ධය හටගන්නේ කුමක් විසින්ද? තණ්හාව විසින්. සංඥා උපාදානස්කන්ධය හටගන්නේ කුමක් විසින්ද? තණ්හාව විසින්. සංකාර උපාදානස්කන්ධය හටගන්නේ කුමක්ද? තණ්හාව විසින්. විඥාන උපාදානස්කන්ධය හටගන්නේ කුමක් විසින්ද? තණ්හාවත් එක්ක සම්බන්ධ වෙලා. ඒතර ඒ කියන්නේ රූප උපාදානස්කන්ධ ජීවිතයක් අපිට තියෙන පින්වත්නි. කල්පනා කරලා බලන්න ඔබේ සිත තුළ, ඔබේ ආධ්‍යාත්මය තුළ ඔබේ රූපේට ඔබේ ආධ්‍යාත්මික බන්ධනයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි. බාහිර ඕනම රූපයකට බැඳෙන ස්වභාවයක් තියෙනවා. ඒකට තමයි කියන්නේ රූප උපාදානස්කන්ධ ජීවිතයක් තියෙනවා කියලා. ඒතර මේ බැඳලා යන ස්වභාවය උපද්දන්නේ කුමක් විසින්ද? තෘෂ්ණාව විසින්. බැඳලා යන ස්වභාවයක් තියෙනවා නම් දුක එතන තියෙනවා පින්වත්නි. තමන්ගේ රූපෙට බැඳලා නම් තියෙන රූපේ සුළු වෙනසක් වෙනකොට හිත කඩාගෙන වැටෙනවා. එච්චර ඕනේ පොඩි හෙම්බිරිසාව ඇති ඇඳට වට්ටවන්න. සති ගණන් මාස ගණන් නැගිටවන්න බැරි වෙන මට්ටමට වට්ටවනවා. ඒ තරම් ඇයි සතර මහා ධාතු අතරට ගැට ගැහිලා තියෙන අපේ ආධ්‍යාත්මය. ඒ ගැට ගැහිම කොච්චරද කියනවනම් පොඩි අසනීප ඇති සති ගණන් අපි ඇඳට දාන්න. හරි පුදුමයි. විඳින්නේ යමක්ද? විඳින දෙයට ආධ්‍යාත්මික උපාදාන වෙන ස්වභාවය තියෙනවා. ඒ උපාදානෙ උපද්දන්නේ කොමකින්ද? තණ්හාව විසින්. ඒතර උපාදාන වෙන ස්වභාවය තියෙනවා කියලා කියන්නේ විඳින දේ වෙනස් වෙන හැම මොහොතකම හිත ගිනි ගන්නවා. හඳුන ගන්න දෙයට උපාදාන වෙලා තියෙන ආධ්‍යාත්මයේ. ඒතර හඳුන ගන්න දේ වෙනස් වෙන හැම මොහොතකම මොකද වෙන්නේ? ආධ්‍යාත්මය ගිනි ගන්නවා. එහෙනම් මේ ඇතුළ ගිනි කබලක් වගේ තියෙන්නේ කුමක් නිසාද? අපි කියන උණ හැදිලා කියලා සමහරට උණත් වෙන්න පුළුවන්. වැඩිපුර තියෙන්නේ කුමක්ද මේ? තෘෂ්ණාවෙන් හටගත්තු දාහය තියෙන පින්වත්. තෘෂ්ණාවෙන් හටගත්තු දාහය තියෙන්නේ. බුදුරජාණන් දේශනා කළේ ඒකයි. මේ රහතන් වහන්සේ ගැන කියත් දේශනා කරනවා. ඇතුලේ සිහිල් වෙච්ච වතුරෙන් නාන කෙනා තමයි කියන මේ රහතන් වහන්සේ කියලා කියන්නේ. ඉතින් අනිත් අය ඉතින් ලිං වලට ගිහිල්ලා ගම් වලට ගිහිල්ලා නානවා නාලා ගෙදර ආපු ගමන් මොකද වෙන්නේ?
ආයෙ තියෙන ප්‍රශ්න ටික ඔලුවට ආව ගමන් ආයෙ ගිනි අරගෙන. නැද්ද බලන්න? ඇයි ඇතුළ ගිනි ගන්නවා? කුමක් තියෙනකන්ද? උපාදාන වෙන ස්වභාවය තියෙනකන් රූපෙට උපාදාන වෙන ස්වභාවය තියෙනවා. විඳින දේවල් වලට උපාදාන වෙන ස්වභාවය තියෙනවා. හඳුන ගන්න දේවල් වලට උපාදාන වෙන ස්වභාවය තියෙනවා. සිතන සිතිවිලට උපාදාන වෙන ස්වභාවය තියෙනවා. දැනගන්න දේවල් වලට උපාදාන වෙන ස්වභාවය තියෙනවා. ඒ උපාදානෙත් එක්ක තමයි අපේ ජීවිතේ මේ හැපි දුක, දැවිලි, පිච්චිලි, සෝසුම් එක වෙනස් වී පෙරලි අපි යනවා පින්වත්නි. නැද්ද බලන්න? මේ ජීවිතේ දිහා බලනකොට නිකන් ගිනි කබලක් වගේ. ගිනි කබලක් වගේ. ඒ ගිනි කබල තියෙන කුමක් එක්කද මේ? තෘෂ්ණාවත් එක්ක පින්වත්නි. ඒ ගිනි කබල බුදුරජාණන් වහන්සේ තනියම නිවාගත්ත පින්වත්නි. ආශ්චර්යයි. තනියෙන් නිවාගෙන මේ සිද්ධිය සියල්ල තනියෙන් දැකලා දෙව් මිනිස් ලෝකයට අනුකම්පාවෙන් දේශනා කරනවා. පුදුම ආශ්චර්යයි පින්වත්නි. එහෙනම් අපි නිතර අපේ ජීවිතේ දැන් හිතන්න. එහෙනම් කුමක්ද? ඉපදීම දුකක්. මේ දුකට හේතුව තෘෂ්ණාවයි. එහෙනම් කල්පනා කරලා බලන්න පොඩි බිලින්දෙක් මව් කුසකට එනවා. දැන් මේ පොඩි බිලින්දෙන් මව් කුසකට ආවට පස්සේ පින්වත්නි ওই බිලින්දාගේ ආධ්‍යාත්මික තෘෂ්ණාව නැද්ද? තියෙනවා පින්වත්නි. අපිට වගේම තියෙනවා. ඒතර එයාගේ ආධ්‍යාත්මය තුල එයාගේ සතර මහා ධාතුරට තෘෂ්ණාව නැද්ද? තියෙනවා. එයා විඳින දේට සැප දුකට තෘෂ්ණාව නැද්ද? තියෙනවා. එයා හඳුන ගන්න දේවල් වලට තෘෂ්ණාව නැද්ද? තියෙනවා. එයා හිතන සිතුවිලි වලට තෘෂ්ණාව නැද්ද? තියෙනවා. අපි වගේම තමයි. අර තෘෂ්ණාවෙන් යට වුණු සිතින් අවිද්‍යාව සහගත මනසකින් තමයි අර මව් කුසත් තුළ මාස 10ක් ඉන්නේ කැරකි කොහොම ගිනි අර ගනිමින් ඉන්න වැද්ද පින්වත්නි. ඉපදීම දුකක් කියන්නේ ඒකයි. ඉතින් පින්වත්නි මේක තමයි ජීවිතේ. එතකොට බලන්න මේ මව් කුසත් තුළ මාස 10ක් මාස 9ක් කෙනෙක් ජීවත් වෙන්නේ මේ දැවිලි පිච්චිලි එකයි ඉන්නේ පින්වත්නි. ඒකනේ බොහෝ දරුවෝ එළියට එන්නේ අඬාගෙන මව් කුසේ. ඇයි විඳීම වෙනස් වුණා. ඒ විඳීම වෙනස් වුණා. ඒ විඳීම වෙනස් වෙනකොට ඒක දරා ගන්න බෑ. දැන් අරකේ ඇතුලේ හිර වෙලා හිටියත් එළියට එනකොට අඬාගෙන ඉන්නේ. හරින සතුටින් ඉන්න එපා එන. සතුටින් ඉන්න එපා පින්වත්නි. ඒක තමයි අවිද්‍යාවේ ස්වභාවය, තෘෂ්ණාවේ ස්වභාවය. එන ඉපදීම දුකක්. මේ දුකට හේතුව කොහොමද? තෘෂ්ණාව. දැන් ඊළඟට බලන්න අපි ජරාවටපත් වෙනවා. දැන් අපේ සාමාන්‍ය ශරීර ස්වභාවය ටික කේස් සිදෙනකොට, හාම රැලි වැටෙනකොට, දත් හැරිලා යනකොට, ඇඟපත වාරු නැති වෙනකොට, බොහොම ලස්සනට කේස් දිහා බල අපි හැඩදා හිටපු අපි ගියේ කේස් ටික ඉදිච්ච කේස් දිහා බලනකොට මේ හිත ගිනි ගන්න නැද්ද පින්වත්නි? ගිනි ගන්නවා. අර අවුරුදු 20 25 අපේ මූණේ ස්වභාවය, ඇඟේ ස්වභාවය මතක් වෙනකොට අවුරුදු 60ක කෙනෙක් තමන්ගේ කය දිහා කණ්ණාඩියෙන් බලනකොට හිතට සතුටක් ඇති වෙන්නේ. ගින්නක් ඇති වෙන්නේ. ඒක තමයි උපාදානෙ වෙච්ච රූපෙට උපාදානෙ වෙච්ච ආධ්‍යාත්මයක් තියෙන කෙනාගේ ස්වභාවය. දත් ටික ඇහැල්ල කිසි දෙයක් හපන්න බැරි වෙනකොට සතුටක්ද බල නැති වෙන්නේ. හරිය මේ හොඳට දුවල පැනලා කටයුතු කරගෙන හිටපු කෙනාට එකතැන වැටලා ඉන්නකොට සතුටක්ද බල නැති වෙන්නේ. ඇයි ඒ දේට උපාදාන වෙලා හිටියේ. දැන් මේ දේවල් ටික නැහැ, අනිත්‍ය වෙලා දැන් ගිනි ගන්නවා. ජරාව දුකක් පින්වත්නි. වෙනද අපිව පිළිගන්න ඕන තරම් කට්ටිය ඉන්නවා, අපිත් එක්ක කතා කරන කට්ටිය ඉන්නවා, හොයන්න බලන්න කට්ටිය ඉන්නවා, කෝල් කරන්න කට්ටිය ඉන්නවා. වයසට ගියාට පස්සේ කිසි කෙනෙක් නැහැ පින්වත්නි. වයසට ගියාට පස්සේ කිසි කෙනෙක් නැහැ. දැන් බලන්න මොකද වෙන්නේ එතකොට? දුකක්. ජරාව දුකක්. දුක හටගත්තේ කොමක් නිසාද? තෘෂ්ණාව නිසා. රහතන් වහන්සේ දුක නැහැ පින්වත්නි. ආශ්චර්යයි. ඒකට කියනවා ජරා දුකින් නිරුද්ධ වෙලා තියෙන රහතන් වහන්සේට. මේ විදිහට කල්පනා කළා යථාර්ථය අවබෝධ කරගෙන හිත නිරුද්ධ වෙලා තියෙනවා. ඒ වගේම බලන්න ව්‍යාධිය.
දැන් බලන්න ලෙඩ වෙනකොට පොඩ්ඩක් අපේ ලෙඩ වුණා කියලා කියන පටවි ධාතුවක පොඩි වෙනසක්. එක්ක ආපෝ ධාතුවේ වෙනසක්. එක්ක තේජෝ ධාතුවේ වෙනසක්. එක්ක වායෝ ධාතුවේ සාමාන්‍ය ස්වභාවය වෙනස් වෙනවා. ඒ වෙනස් වෙද්දි මොකද වෙන්නේ? මානසිකව අපි අදට දානවා. පොඩි වෙනසක් වෙන්නේ. මේක මහ වෙනසක් වෙන්න දෙන්නේ නැහැ. පොඩි ශරීර කූඩුවක් නේ තියෙන්නේ පින්වත්නි. සුනාමියක් ගලනවා වගේ මේ ආපෝ ධාතුව වෙනස් වෙන විදියක් නැහැ නේ. පොඩි වෙනසක් වෙන්නේ ඒකේ. නමුත් අපිට ඒක දරා ගන්න බෑ. එච්චර ඕනේ කල්පනා කර බලන්න ඔබේ ඇහැ ඇතුළට ඇහි පිහට්ට ගියොත් එහෙම නිකන් පරාලයක් ගියා වගේ අපිට දැනෙන්නේ නිකන්. එච්චර වේදනාකාරී. ඇයි මේ පඨවි ධාතුවට උපාදාන වෙලා තියෙයි. අවකාශ ධාතුවට උපාදාන වෙලා අවකාශ ධාතුව තමයි වෙනස් වෙන්නේ එතකොට. ඒතර දරා ගන්න බෑ අපිට. හිත කෑ ගහනවා. කෑ ගහන්නේ ඇයි? උපාදාන වෙලා තියෙන නිසා තණ්හාවේ. ඊළඟට බලන්න ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ඊළඟට ව්‍යාධිපි දුක්ඛ, ලෙඩවීම ඊළඟට මරණම්පි දුක්ඛ. එතන දැන් මරණයට කිට්ටු වෙන්න මොකද වෙන්නේ? ජීවත් වෙවි එහෙ මෙහෙ දුව පැන කකා බිබී සල්ලාප යෙදී අපි ගෙවල් දොරවල් හදාගෙන ඒව දිහා බලමින් සතුටු වෙවි මැරෙනවා කියලා අදහසක් නැති කෙනාට මරණ සංඥා වෙනකොට කොහොම ගිනි ගන්නවද? මේ ගේ දාලා යන්න වෙනව නේද? මේ වාහන දාලා යන්න වෙනව නේද? මේ දරුවෝ දාලා යන්න වෙනව නේද කියලා හිතනකොට මොකද වෙන්නේ? ගිනි ගන්නවා. එච්චර ඕනේ ඔබ ජීවත් වෙලා ඉන්න කෙනකින් ඔබට ඈත් වෙනකොට කොච්චර හිතට දුකක් තියෙනවද? ඒ දුකත් එක්ක බලද්දි කල්පනා කරලා බලන්න ඒක පොඩි දුකක්. ඔබ සදාටම මේ ජීවිතය අතහරින්න ලං වෙනකොට කොච්චර ගින්නක් ඇති වේද ඇතුලේ? ඇයි තෘෂ්ණාවෙන් ගැට ගැහිලා තිබෙන ජීවිතේට. තෘෂ්ණාව නිසා එතකොට ජීවිතය අතහරින්න හදනකොට ගිනි ගන්න. ඊළඟ මරණම්පි දුක්ඛ මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා දුක්ඛ. දැන් බලන්න මේ ශෝක කියන ස්වභාවය අපේ හිතේ හට ගන්නවා. ඒ කියන්නේ ශෝක කියන ස්වභාවය කියලා කියන්නේ පින්වත්නි දැන් බලන්න සාමාන්‍යයෙන් අපිට ඔය මොනවා හරි ප්‍රියමනාප දෙයක් එක්ක ඉඳලා ඒ ප්‍රියමනාප දේ අපේ ගාවින් වෙන් වුණාට පස්සේ මොකද වෙන්නේ? දැන් අපේ හිතේ නිකන් මහා පාළුවක් නිකන් මුස්පීන්තු ගතියක් තියෙනවා. කිසි සතුටක් උපදින්නේ නැහැ. බැලු පස නිකන් මේ අමුසොහොම් පිටින්නා වගේ. ශෝක කරන ස්වභාවය වගේ තමයි පින්වත්නි. බුදුරජාණන් දේශනා කළා මේ ඒ කියන්නේ ඒක නිකන් අඬන එක ඉවසන්න පුළුවන්. ඒ ස්වභාවය ඉවස ගන්න බෑ. ඒක ඉවසිය නොහැකි පීඩාවක් නිකන් ඒක. ඒ කියන්නේ කොච්චර යම් දෙයක් දිහා කවුරු කෙනෙක් කතා කළත් ඒක සතුටක් නැහැ හිතට. සමහර නිින්ද යන්නෙත් නැහැ. එලි පහලට ගිහින් බලන පොඩ්ඩ වටපිට බලන මේක හරිය කියලා ඒ හරියන්නේත් නැහැ. දැන් මම තරුණ දරුවන්ට ප්‍රශ්න ඇති වුණාමනේ බෙල්ල වල දාගන්නේ වස බොනවා සොසයිට් කරගන්නවා ශෝකය කියන ස්වභාවය තේරුම් ගන්න බෑ. කුමකින්ද හටගන්නේ? තෘෂ්ණාව විසින් හටගන්නේ පින්වත්නි. තෘෂ්ණාව විසින් හටගන්නේ. යම් දෙයක් යම් කාලයක් ඇසුරු කළාට පස්සේ ඒ දේ එකපාරට ඇහැගාවින් හරි කනගාවින් හරි නාසයගාවින් හරි දිවගාවින් හරි කයගාවින් හරි මනසගාවින් හරි අයින් වෙච්ච ගමන් මොකද වෙන්නේ? හිත ශෝකයෙන් විලා ගන්නවා පින්වත්නි. සමහර අය ඉන්නේ ගොඩ ගන්න හරි අමාරුයි. එතකොට ඒ අය කල්පනා කරන මරුණා මේ ඔක්කොම ඉවරයි නේ කියලා. ජීවිතේ නැති කරගන්න කල්පනා කරන. හැබැයි ඒ දුක හටගatti තෘෂ්ණාවෙන් නේද කියන තැනට එන්නේ. ඒ දුක හටගන්නේ කොහොමද පින්වත්නි? තෘෂ්ණාවෙන්. එහෙනම් බලන්න මේ විදියට කල්පනා කරන්න පුරුදු වෙන්න පින්වත්නි අපිට මේ සියලු ලෝක සත්‍යයන් ගැන වැටහීම ඇති වෙන පටන් ගන්නවා. එහෙනම් මට මේ හැම දෙයකදීම දුක උපදින තෘෂ්ණාව නිසා නම් අනේ මේ උපන් සෑම සත්වයකගේ හිතේ තෘෂ්ණාව කියන ස්වභාවය තියෙනවනේ. එහෙනම් මට යම් දුකක් යම් දෙයකදී උපදිනවද අනේ මේ සත්‍යයන්ටත් ඒ දුක උපදිනවනේ කියලා සියලු සත්වයෝ ගැන මහා කරුණාව ඇති වෙනවා. මෛත්‍රිය ඇති වෙනවා පින්වත් සත්වයෝ ගැන. මුදිතාව ඇති වෙනවා සත්වයෝ ගැන. උපේක්ෂාව ඇති වෙනවා සත්වයෝ ගැන. ශාස්ත්‍රුන් වහන්සේගේ මහා කරුණාව කෙසේ ඇද්ද පින්වත්නි? ඒ කරුණාවට සම කළ හැකි කරුණාවක් මේ ලෝකෙ කිසි කෙනෙකුට නැහැ පින්වත්නි. එක තැනකදී මම ලස්සන පුංචි විස්තරයක් කියන්නම් පින්වත්නි. ලොකු දුර්භික්ෂයක් ඇවිල්ලා.
එතකොට මුගලන් මහරහතන් වහන්සේ කල්පනා කළා දැන් මේ දුර්භික්ෂට හරි වැඩි. මොකද කරන්නේ? මේ පෘථුවිය තුල තියෙන පෘථුවි රසය. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ කල්පනා කළා පින්වත්නි මේ පෘථුවි රසය කියන සංඝයාට අරගෙන දෙන්න ඕන කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේට කිව්වා කොහොමද ඒක ගන්නෙ? මම වෙන පෘථුවියක් මවනවා කිව්වා. මාළිල්ල මේ සත්වය ටික එතනින් තියෙනවා කිව්වා. ආහා මොග්ගල්ලානේ කරන්න එපා කිව්වා. එනවන ශාස්ත්‍රුන් වහන්සේට ඒ සත්‍යයන්ගේ දුක තේරුණා. මේ ශ්‍රාවකයට ඒක ස්පර්ශ වුණේ. දැක්ක නේද? මේ මහා කරුණාව. ඒ සර්වඥයන් වහන්සේට පේනවා මේ සත්‍ය එකපාරට වෙන පෘථුවියක් මවල මේ පෘථුවියෙන් අර පෘථුවියට මාරු වෙනකොට හිත වික්ෂිප්ත වෙලා හිත දුකටපත් වෙන්න පුළුවන්. ආහා මොග්ගල්ලානේ එපා කිව්වා. ආහා රුචින වේවා කිව්වා. මහා කරුණාව ඇති වෙනවා පින්වත්නි. සර්වඥයන් වහන්සේ තරම් මේ දුක පිළිබඳ තියෙන අවබෝධයේ තියෙන මහෝත්තමේ මේ මිහි පිට මත නැහැ පින්වත්නි. මේ ලෝක ධාතුයිවත් නැහැ පින්වත්නි. දසදහසක් ලෝක ධාතුයිවත් නැහැ පින්වත්නි. පුදුමයි. තවත් සර්වඥයන් වහන්සේ නමකට තමයි මේ දුක නම් වාරි සත්‍ය පිළිබඳව මනා ඒ වගේ අවබෝධයක් තියෙන්නේ. සම්බුද්ධ ශාසනයේ හිටිය සෙම්පතියෙක් සාරිපුත්ත කියලා. ඒ මහා සෙම්පතියටත් ඒ දුක නම් වූ ආරි සත්‍ය සර්වඥයන් වහන්සේට යම් විදියකට සංවේදී වෙනවද අවබෝධ වෙලා තියෙනවද ප්‍රකට වෙලා තියෙනවද අන්නේ සෙම්පතියටත් ඒ වගේ අසහාය ඥානයක් ප්‍රඥාවක් තියෙන පින්වත්නි. ආශ්චර්යයි. ආශ්චර්යයි. ඒක පුදුම සහගතයි. ඉතින් බුදුරජාණන් දේශනා කළ බලන්න මේ ශෝක ඊළඟ පරිදේව. මේ පරිදේව කියලා කියන්නේ පින්වත්නි එතකොට මේ හිතට මේ ශෝකය ආවට පස්සේ මේක වැළඳ ගනිමින් හිත ඇතුළේ වැළඳ ගනිමින් හිතේ විතර්ක ඇති වෙනවා ඊට පස්සේ. මතක් වෙනවා සමහරට ආගියේ කරපුව මතක් වෙනවා. ඒක මතක් වෙලා ඇඬෙනවා, ඉකි ගැහෙනවා, පපුව හකියනවා. මේ කියනවා ආදේවෝ පරිදේවෝ ආදේවනා පරිදේවන ආදේවිතත්තම් පරිදේවිතත්තම්. ඒතර නිරායාසයෙන් අරක කැකෑරි හිත ඇතුලේ අර ශෝකය පාළුව හිත වෙලා ගන්නකොට හිතේ විතරක උපදිමින් ඉකි ගැහෙනවා පින්වත නිකම්ම. ඉකි ගස්සනවා. ඒ දුක උපද්දන්නේ කොමක් විසින්ද? තෘෂ්ණාව විසින් පින්වත්නි. කල්පනා කරන්න කියනවා මේ දුක උපද්දන්නේ තෘෂ්ණාව විසින් කියලා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස. කායික වශයෙන් මානසික වශයෙන් මේ පීඩා උපද්දන්නේ කුමක් විසින්ද? තෘෂ්ණාව විසින් කියලා. නිරන්තර මානසිකාර කර ඉන්න කියන ඒක පරියාය. ඊළඟ පරියාය ක්‍රමය කුමක්ද පින්වත්නි? ඊළඟ පරියාය තමයි කුමක්ද? දැන් ඔන්න දුක ගැන කල්පනා කරනවා දුක හටගන්නේ තෘෂ්ණාව නිසා කියලා නිරන්තරයෙන් හිතට සිහි කරනවා. ඒතර කාලයක් මෙහෙම සිහි කරනකොට පින්වත්නි එක පැත්තකින් තමයි දුක ආරි සත්‍යයක් විදිහට ඔහුට වැටහෙන්න පටන් ගන්නවා. ආරි සත්‍යයක් කියන්නේ කොහොමද? Tamanට විතරක් නෙවෙයි මේක උරුම. මේ ලෝකේ යම් සත්‍යයක ඉපදලා තියෙනද මේ සියලු සත්‍යයන්ට මේ ඉපදීම උරුමයි, ජරාව නම් වූ දුක උරුමයි, ව්‍යාධිය නම් වූ දුක උරුමයි, මරණය නම් වූ දුක උරුමයි, ශෝකය උරුමයි, පරිදේව උරුමයි, දුක් උරුමයි, දෝමනස්ස උරුමයි. ඇයි ඒ සෑම ජීවිතයක් තුළම තියෙන රූප උපාදානස්කන්ධයත් රූපෙට බැඳිච්ච ජීවිතයක් තියෙන්නේ. විඳීම් වලට බැඳිච්ච ජීවිතයක් තියෙන්නේ. හඳුනා ගැනීමට බැඳිච්ච ජීවිතයක් තියෙන්නේ. චේතනාවට බැඳිච්ච ජීවිතයක් තියෙනවා. විඥාණයට බැඳිච්ච ජීවිතයක් තියෙන්නේ. මේ බැඳිච්ච ජීවිතයක් තියෙන නිසා ඒ හැම කෙනෙකුට මේ කියන දේ දුක උරුමයි පින්වත්. ත්‍රියාට කල්පනා වෙනවා අනේ නම් මේ සියලු සත්‍යයන්ගේ හිතේම තෘෂ්ණාව තියෙනවා. එහෙනම් මේ දුක උපදින තෘෂ්ණාව විසින්. එතකොට මේ ඒතර අඬනකොට වැළපෙනකොට hina වෙන්නේ නැහැ පින්වත්නි ලෝකයා. අඬනකොට වැළපෙනකොට ඇයි දන්නවා මේක කෙනෙක් විසින් කරපු එකක් නෙමෙයි. මේක තෘෂ්ණාව විසින් කරපු එකක්. බුදුරජාණන් වහන්සේට මහා කරුණාව ඇති වෙනවා එතකොට. දැන් අපි නම් කෙනෙක් අඬනවා දැකලා වැළපෙනවා දැකලා සමහරට නිඳා කරන්න පුළුවන්, අපහාස කරන්න පුළුවන්, අවඥා කරන්න පුළුවන්. නෑ පින්වත්නි. සැබෑ වැටහීම තියෙන කෙනාගේ හිත උණු වෙනවා. හරි ආශ්චර්යයි. ඒක තථාගතයන් වහන්සේ මේ වගේ සිද්ධි දකින්නකොට දැන් අපි නම් අපි හිතමු කවුරු හරි කෙනෙක් එපා කියද්දි මොන හරි සම්බන්ධයක් ඇති කරගෙන
දුකින් පීඩාවෙන් ඉන්නකොට අපි අර කෙනාට බනින්නේ නැද්ද? ඒකනේ මම ඔබට කිව්වේ මෙහෙමයි මෙහෙමයි කියලා දෙස් දෙවුල් තියන්නේ නැද්ද? තථාගතයන් වහන්සේලා රහතන් වහන්සේලා දෙස් දෙවුල් තියන්නේ නැහැ පින්වත්නි. ඇයි දන්නවා මේ තෘෂ්ණාව විසින් මේ දුක උපද්දලා දුන්නේ. මහා කරුණාව ඇති වෙනවා පින්වත්නි. මේ ප්‍රඥාවෙන් නම් අසිරිය පුදුම අසිරිය පින්වත්නි. ප්‍රඥාවෙන් උපදින කරුණාව පුදුම කරුණාවක් ඒක. ප්‍රඥාවෙන් උපදින මෛත්‍රිය පුදුම මෛත්‍රියක් පින්වත්නි. ප්‍රඥාවෙන් උපදින උපේක්ෂාව පුදුම උපේක්ෂාවක් පින්වත්නි. ප්‍රඥාවෙන් උපදින මුදිතාව පුදුම මුදිතාවක් පින්වත්නි. පුදුම ආශ්චර්යයක් ඒක. පුදුම ආශ්චර්යයක්. ඒකනේ කියන්නේ සෝතාපන්න ශ්‍රාවකය ගැන කියද්දි කියන්නේ ඡන්දෙන්, දේශයෙන්, මෝහෙන්, බයෙන් අගතියට යන්නේ නැහැ කියනෝනේ. ඒ මොකද ප්‍රඥාවත් එක්ක ඇතිවෙච්ච එකක් නේ පින්වත්නි. ඒක ප්‍රඥාවත් එක්ක ඉපදලා තියෙන්නේ. ඒ හිතවල නිතර තැවරලා තියෙන දෙයක් තමයි මොකද්ද? කරුණාව කියන එක. මෛත්‍රිය, මුදිතාව, උපේක්ෂාව කියන එක රැඳිලා තියෙනවා පින්වත්නි හිතවල. ඊළඟ පරයය තමයි මොකද්ද? අයං දුක්ඛ නිරෝධෝ අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා. ඒතකොට දැන් ජීවිතේ අපි මේ වගේ ප්‍රශ්න එනකොට පින්වත්නි මේක හිත හිතා ඉන්න ඕන අපේ ජීවිතේ. ඔන්න අපි හිතමු ගෙදර දරුවෝ ඉඳලා සමහර විට ඈත ප්‍රදේශ වලට යනවා. ඒතර හිතට දුකයි. හිතට සිහි කරවන්න මහන්සි ගන්න ලේසි නෑ හැබැයි ඉතින් කාලයක් සිහි කරලා පුරුදු නැති කෙනාට ප්‍රශ්න ඇති වෙච්ච වෙලාවට මේක ලේසි නෑ පින්වත්නි. ඒතර ඒ වගේ කෙනෙකුට සමහර විට නිකන් අදහසක් දීලා බලන්න සමහරට සංවේදී වෙන්නේ නැත්නම් කරුණාව ඇති වෙන්න ඕනේ යා ගැන. ඒකනේ මොකද පුරුදු නැති දේ ගැන නැවත සිහි කිරුවට වැඩක් නැහැ පින්වත්නි. කාරුණික සිතින් ඊට පස්සේ එයා දිහා බලන්න ඕන. එහෙම කියලා ආස්වාසෙන් නැත්නම් වෙන කතා බහක් ඔස්සේ හිත ආස්වාසන්න මහන්සි ගන්න ඕන. මම දැකලා තියෙන ලංකාවේ මිනිස්සුන්ගේ මේක හරියට තියෙන පින්වත්නි. දුකක් කරදරයක් ඇති වෙනකොට ධර්මයේ කියලා සමහර අය උත්සාහ කරලා බලන ධර්මයේ කියලා නැත්තම් නිඳා කරන්නේ අපහාස කරන්නේ. එයාව මේ ඒකෙන් ගොඩ ගන්න විවිධ දේවල් අනුගමනය කරනවා මම දැකලා තියෙනවා. සමහර අය මම දැකලා තියෙනවා නිකම් හිනහින කතා කියනවා, සමහරට අවධානය වෙනස් කරන කතා කියනවා. ඒ වගේ පුදුම අනුකම්පාවක් ලංකාවේ මිනිස්සුන්ට තියෙනවා පින්වත්නි. ඒ ගුණය නම් අසිරිය ලංකාවේ මිනිස්සුන්ගේ. ලංකාවේ මිනිස්සුන්ගේ තරම් මං හිතන්නේ හිත උණු වෙන මිනිස්සු මේ ලෝකේ කොහෙවත් නැහැ පින්වත්නි. මේ උදාාර ගුණ සම්පත්තිය මේ මහා වංශයට තියෙන ගුණයක් පින්වත්නි. මේ සිංහල ජාතියට තියෙන මේ ගුණය. මේක මෙතින් බටහිර කරන සංස්කෘතියත් එක්ක මේවා ටික ටික නැති වෙලා යන ස්වභාවය තියෙනවා පින්වත්නි. ඊළඟ තියෙනවා අයං දුක්ඛ නිරෝධ අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා. ඒතර ඔහු කල්පනා කරලා බලන්න ඕන. ඒතර මේ තෘෂ්ණාව ඉතිරි නැතුව නිරුද්ධ වුණොත් මේ දුක නිරුද්ධ වෙලා යනවා. මේ දුක නිරුද්ධ මේ තෘෂ්ණාව නිරුද්ධ වෙවි යන්නේ සම්මාදිට්ඨිය වැඩෙන කොටයි. මේ තෘෂ්ණාව නිරුද්ධ වෙලා දුක නිරුද්ධ වෙන්නේ සම්මා සංකල්ප වැඩෙන කොටයි. තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් දුක නිරුද්ධ වෙනවා. මේක සිදු වෙන්නේ සම්මා වාචා වැඩෙන කොටයි. සම්මා කම්මන්තේ වැඩෙන කොටයි. සම්මා වායාමේ වැඩෙන කොටයි. සම්මා සතිය වැඩෙන කොටයි. සම්මා සමාධිය වැඩෙන කොටයි කියලා හිතට හැමතිස්සෙම අරමුණු කරවන්න ඕන. කාලයක් මෙහිම අරමුණු කරවද්දි පින්වත්නි මේ දුක නම් වූ ආරි සත්‍ය දේවල් තමන්ගේ ජීවිතේ ස්පර්ශ කරනකොට එයා වෛර කරන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ පින්වත්නි. පලිගන්න කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. ද්වේෂ කරන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. නිന്ദා අපහාස කරන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. කය වචනේ මනස නිවෙන්න පටන් ගන්නෙ ආන් එතන ඉඳලා පින්වත්නි. සම්මා අයකට කියන්නේ සම්මා දිට්ඨිය. එතකොට සම්මා දිට්ඨිය තමයි පූර්වාංගි පින්වත්නි. මේ සියලු ආධ්‍යාත්මික නිවන්න පූර්වාංගි බවට පත් වෙන සම්මා සංකල්ප පුදින්නේ සම්මා දිට්ඨියත් එක්ක. ඒ කියන්නේ මේක දුකයි මෙහිමයි දුක හටගන්නේ කියලා විමසන්න පුරුදු වෙනවා. දුක නිරුද්ධ වෙන්නේ මෙහිමයි නිරුද්ධ වෙන මාර්ගය මේකයි කියලා විමසන්න පුරුදු වෙනකොට පින්වත්නි ඉස්සෙල්ලා මෙයාට උපදින සම්මා දිට්ඨිය. දැන් ශ්‍රද්ධාවෙන් තමයි ඉස්සෙල්ලා කරන්නේ මේක. ලෞක සම්මා දිට්ඨිය පිළිහිట్లా තමන්ගේ ජීවිතේ සීල ගුණ දන් රකිමින් පින්කම් කරමින් ධර්ම ශ්‍රවණය කරමින් ඔහු දැන් ශ්‍රද්ධාවෙන් මේ කියන පරයය විමස ඉන්නෝ දැන්. විමස කාලයක් ඉන්නකොට එයාගේ සිහිය දියුණු වෙනවා යෝනිසෝ මනසිකාරය නිසා. මොකද යෝනිසෝ මනසිකාරය පවත්තන්න තමන්ගේ අර ඇවිලෙන හිත නිවෙන්න පටන් ගන්නවා. ඇවිලෙන හිත නිවෙනකොට මොකද වෙන්නේ පින්වත්නි? හිත සංසිඳීමක් ඇතිවෙනවා. සංසිඳීමත් එක්ක සිහිය උපදිනවා.
අන්නේ සිහියත් එක්ක තමයි සම්මාදිට්ඨිය සංවේදී වෙන්න පටන් ගන්න. දැන් එයා කාලයක් තිස්සේ විමසපු කාරණේ එයාට ප්‍රත්‍යක්ෂ අවබෝධයක් බවට පත් වෙනවා එතනදී. සම්මාදිට්ඨිය කියලා කියන්නේ ඒක. මේ විමසපු දෙයමයි ප්‍රත්‍යක්ෂ අවබෝධයක් බවට පත් වෙන්නේ. අය මේකෙන් පරිබාහිර අර්ථ දැක්වින් නෙමෙයි එයාට අවබෝධයක් බවට පත් වෙන්නේ. මේ දුක නම් ආර්ය සත්‍ය යම් දෙයක් ශාස්ත්‍රුණා දේශනා කළා නම් ඒ දේශනා කරපු දේ ඒ අයුරින් මෙයා ප්‍රත්‍යක්ෂ දෙයක් විදිහට දකිනවා. ප්‍රත්‍යක්ෂ දෙයක් විදිහට දකිනවා. දුකේ හට ගැනීම මේ යම් වචන වලින් යම් පරයයන්ගෙන් විස්තර කළා නම් ඒක තමන්ගේ හිත තුළින් ප්‍රත්‍යක්ෂ දෙයක් විදිහට තමන් දකිනවා. මේ දුක්ඛ නිරෝධයේ මාර්ග ප්‍රත්‍යක්ෂ දෙයක් විදිහට එයා දකිනවා. ඒක තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. එතකොට එයා මේ ගමන යනකොට මොකද වෙන්නේ? අන්න සම්මා සංකල්ප දෙකට වැඩෙන්න පටන් ගන්නවා. හරියාකාරව. හරියාකාරව කියලා කියන්නේ පින්වත් එතකන් දියුණු වෙන්නේ ආශ්‍රව සහිතව තමයි මේව දියුණු වෙවි ඉස්සරහට තල්ලු වෙවි යන්නේ. සැබෑ විදියටම සම්මා දිට්ඨිය මාර්ගාංගයක් විදිහට වැඩෙනකොට ඒ මනසේ ඇති වෙන ඊට පස්සේ දේවල් ටික පින්වත්නි ආශ්‍රව දුරු කරමින් යන පටන් ගන්නවා ඊට පස්සේ. ඉතින් ආශ්‍රව සකස් වෙවි තමයි මේ ගමන වැඩෙන්නේ. හැබැයි සම්මා දිට්ඨිය යම් දවසක ඇති වුණාද එදා ඉඳලා මොකද වෙන්නේ ටික ටික යාගේ ජීවිතේ. ආශ්‍රව දුරු වෙවි මේ කියන මාර්ගාංග වැඩෙන්න පටන් ගන්නවා. ආශ්‍රව දුරු වෙවි. ඒතර එයා බලෙන් එයාගේ පින්කම් නතර කරලා සීල් රකින්න එක නතර කරලා කල්යාණ මිත්‍ර ඇසුර නතර කරලා එහෙම ගන්න මේ පින්වත් නෙවෙන්නේ ඒක. දැන් අද ඉන්න සමහර මේ අසත්පුරුෂ බණවල තියෙනවනේ. ඕව කර කර හරියන්නේ නැහැ. ඕව ආශ්‍රව සහිතයි. ඕව අතහැරලා දාන්න ඕනේ. මේ අසත්පුරුෂ බණ රැල්ලක් යනවා මේ. මහා චත්තාරික සූත්‍රයේත් අරගෙන තමයි විග්‍රහ කරන්නේ. ඒක අරගෙන තමන්ගේ මතේ හුවා දක්වනවා. මේක එහෙම කන්නේ මේ පින්වත් වෙන්නේ. ඉස්සර ලෞකික සම්මාදිට්ඨියේ පිහිටමින් මේ කියන කාරණා ශ්‍රද්ධාවෙන් පුරුදු කරනවා. යෝනිසෝ මනසිකාරය යෙදෙනවා. ඒ යෝනිසෝ මනසිකාරය යෙදීම නිසා මෙයාගේ සිහිය දියුණු වෙලා සම්මාදිට්ඨිය මාර්ගාංගයක් විදිහට ලෝකෝත්තර අංගයක් විදිහට වැඩෙනවා ඊට පස්සේ. මේ කියන චතුරාර්ය සත්‍ය මේ විදිහට මෙයාට ප්‍රත්‍යක්ෂ අවබෝධයක් බවට පත් වෙනවා. පත් වුණාට පස්සේ මොකද වෙන්නේ? අන්නේ පත්තුණු ගුණයට කියනවා ප්‍රඥාව කියලා. ඒ ප්‍රඥාවෙන් හිත පිහිටවන්න මොකද වෙන්නේ? අර කිව්ව කාරණාවල ආශ්‍රව වැඩි ආවා. මේ කියන ප්‍රඥාව හිත පිහිටනකොට ආශ්‍රව ෂේලා යන පටන් ගන්නවා. ඒකට ආශ්‍රව ෂේ කරන්න බලෙන් අතහරින්න ඕනේ නැහැ පින්වත්නි. ආශ්‍රව ෂේ කරන්න ප්‍රඥාවෙන් කරන්නේ ඒක. ඒක ප්‍රඥාවෙන් කරන එක. ඒතර මේ ප්‍රඥාව උපදිනකන් තමයි යම් පුණ්‍ය ප්‍රතිපදාවක් තුළ සීලය තුළ දැන් සීලයත් හරින කියන්නේ ඒවත් එක වෙන්නේ සමහර කට්ටියට. තව කලක් කරනකොට මොනවද හරින කියේත් දන්නේ නැහැ. මෙන්න මේ විදිහේ විකෘති බණක් අද සමාජගත වෙලා තියෙන පින්වත්නි. ඒතර මේක කරන්නේ ප්‍රඥාව විසින් ප්‍රඥාව දියුණු වෙන්නේ යම් සිහියක් එයාගේ සකස් වෙන්න ඕන. යෝනිසෝ මනසිකාරයක් වැඩෙන්න ඕන. ඉතින් එතකන් එයාට සිහිනුවණින් ජීවිතේ තමන්ගේ ජීවිතේ අනික් කටයුතු කරමින් හැබැයි අනිවාර්යෙන් තෙරුවන් සරණේ මනාකොට පිහිටලා භාග්‍යතුන් වහන්සේගේ මේ අවබෝධය දීපු දාගෙන එයාගේ ජීවිතේ කටයුතු කරුණා මෛත්‍රී සතර බ්‍රහ්ම විහරණ තුර මත පිහිට එදිනෙදා තමන්ගේ ජීවිතේ දුක නම් වූ ආරි සත්‍යයේ කරුණු ස්පර්ශ කරනකොට ඒ සෑම අවස්ථාවකදීම මේ කියන යෝනිසෝ මනසිකාරය උපද්දින්න ඕන. එච්චරයි. එතකොට මේ දුක නම් වූ ආරි සත්‍ය කියන කාරණේ ආරි ශ්‍රාවකයටත් අත්විඳින්න වෙනවා පුතඥන කෙනාටත් අත්විඳින්න වෙනවා. ඒතර පුතඥන මනසම තමයි යෝනිසෝ මනසිකාරයෙන් ආරි භූමියට ගේන තියෙන්නේ. හැබැයි මේ පුතඥන කෙනාට ආරි භූමියට ගේන මේ මාවත විවර වෙන්නේ මේ ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධය පිළිබඳ එයාට හොඳ ශ්‍රද්ධාවක් ඇති වෙන්න ඕන. ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ එයාගේ ජීවිතේ ඔන්න ප්‍රියයන්ගෙන් වෙන් වෙනකොට දුකක් හට ගන්නකොට අන්න කල්පනා කරනවා මෙන්න මේක තමයි දුක නම් වූ ආරි සත්‍ය. මේ දුක හටගatti තෘෂ්ණාව නිසා. මේ තෘෂ්ණාව ඉතුරු නැතුව නිරුද්ධ වුණු දවසට දුක නිරුද්ධයි. ඒක තමයි දුක්ඛ නිරෝධය. මේ දුක නිරුද්ධ වෙනවා සම්මා දිට්ඨිය වැඩි යනකොට. සම්මා සංකල්ප වැඩෙනකොට, සම්මා වාචා වැඩෙනකොට, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි වැඩෙනකොට මේ දුක නිරුද්ධ වෙනවා කියලා උසිහි කරනවා. ඒත් අපි හිතමු දැන් ඔන්න මේ විදිහට සිහි කරනකොට එයාගේ හිතේ ඇතරම හිතේ හටගත්තු ශෝක නැති වෙලා යනවා. අන තේරුම් ගන්නවා. දැන් දුක තමන්ගේ හිතෙන් නැති වෙලා ගියා. මේ දුක නැති වුණේ කොහොමද නිසාද? සම්මා දිට්ඨිය නිසා. සම්මා සංකල්ප නිසා, සම්මා වාචා නිසා, සම්මා කම්මන්ත නිසා කියලා
ඒතර එයාගේ ජීවිතේ හටගන්න ප්‍රශ්න වලට. ඒතර මේ ප්‍රශ්න හටගන්නේ නැතුව නෙමෙයි පින්වත්නි. නිකලෙස් මුනිවරයෙක් වෙනකම් මේ ප්‍රශ්න ටික තියෙනවා. කොමක් නිසාද? එයාට පංච උපාදානස්කන්ධ ජීවිතයක් තියෙන්නේ. ඒතර අපි ලෝකෙ කට්ටිය ඇසුරු කරනවා, ප්‍රියමනාපය ඇසුරු කරනවා, අප්‍රිය ඇසුරු කරනවා, ප්‍රියමනාපය ඇසුරු කරනකොට බැඳීම හට ගන්නවා, අප්‍රියමනාපය ඇසුරු කරනකොට ගැටීම හට ගන්නවා, ශෝක හට ගන්නවා, පරිදේව හට ගන්නවා. ඉතින් මේව හට ගන්න නැත්නම් පින්වත් මේ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න බෑනේ. ඒතර මේ වගේ මග ඇරලා ගිහිල්ලා ආර්ය සත්‍ය අවබෝධ කරගන්න බෑ පින්වත්නි. ඒකයි කියන්නේ දැන් ඔබ අහලා සමහර ලෝකවල මේ ධර්මීය මේ සංවේදී වෙන්නේ නැහැ කියලා. දැන් ආකාසානංචායතනෙ, විඥානංචායතන කියන ලෝකවල පින්වත්නි, ඒ අයට ධර්මයේ කිව්වට මේක සංවේදී කරවන්න බෑ චතුරාර්ය සත්‍ය කියන කාරණේ. මෙහෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා ඒ ලෝකෙට ගියොත් එහෙම ඒ තියෙන වැටහීම තියාගෙන ඉඳලා පිරිණිවෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. එතෙන්ට ගියපු යම් පෘථජ්ජනයෙක් ඇද්ද ඒ පෘථජ්ජන කෙනාට චතුරාර්ය සත්‍ය සංවේදී කරවන්න බෑ. චතුරාර්ය සත්‍ය සංවේදී කරවන්න බෑ. කුමක් නිසාද? ඔහුගේ හිත වඩලා තියෙනවා. රූපේ කාලයක් තිස්සේ ඔහුගේ හිත රූපයෙන් ඈත් කරලා මනස වඩලා තියෙනවා. අරූප සංඥා වඩනවා කියලා කියන්නේ මේකයි පින්වත්නි. එතකොට ඒක සංවේදී නොවන විදියට අපි දුම් කෙනෙකුට ඉරිසියාව නැහැ කියලා. ඉරිසියාව නැත්තම් එයාට ඉරිසියාව ගැන කොච්චර කිව්වා මොකද වෙන්නේ? තේරෙන්නේ නැහැ. ඒ ඉරිසියාවේ පීඩාව එයාට තේරෙන්නේ නැහැ. තේරුණා නේද? සමහර අය අපි තරහ යන්නේ කියලා. තරහේ පීඩාව එයාට තේරෙන්නේ නැහැ. ඒ වගේ තමයි රූපී ආදීනව කියද්දී ඒ ලෝකවල ඉන්න අයට ඒක සංවේදී වෙන්නේ නැහැ එතකොට. ඒක අරමුණු වෙන්නේ නැහැ එයාට. ඒ වගේ ස්වභාවයක් තියෙන පින්වත්නි. හරි පුදුමයි ඒක. ඒතර බලන්න එහෙනම් මේ ලෝකෙම ඉඳලමයි මේ දුක ස්පර්ශ කරමයි අපිට යෝනිසෝ මනසිකාරය දෙන්න වෙන්නේ පින්වත්නි. මේ දුකත් අමුතුවෙන් දුක ස්පර්ශ කරන්න බදාගන්න යන්න ඕනේ. අපි එදිනෙදා ජීවිතේ ජීවත් වෙනකොට අපිට මේ දේවල් අත්විඳින්න වෙනවා. නැද්ද බලන්න? අප්‍රියයන් සමග මුණ ගැහෙන අවස්ථා නැද්ද බලන්න? ප්‍රියයන්ගෙන් වෙන් වෙච්ච අවස්ථා නැද්ද බලන්න? දැන් බලන්න හරි ආශ්චර්යයි පින්වත්නි. පුදුම ආශ්චර්යයි. මේ එකම දෙආකාරයෙන් විමසන කරුණු දෙකක් විමසද්දි මොකද වෙන්නේ? එක්ක අනාගාමී එක්ක රහත් කියනවා. ඊළඟ බුදුරජාණන් දේශනා කරන ලස්සන ගාථා කීපයක් දේශනා කළා පින්වත්නි. අපිට මේක විස්තර කරන්න තව වෙලාවමදි. ඒ නිසා අපි මේ ගාථා ටික කියන්නම්. යේ දුක්ඛා නප්පජානಂತಿ යතෝ දුක්ඛස සම්භවං යත්තච සබ්බසෝ දුක්ඛං අසේසං උපරුජ්ජති පංචමග්ගං නජානಂತಿ දුක්ඛපසම ගාමිනං යමෙක් ලොවේ දනීනම් පවතින දිවියේ දුක ගැන ඒ හැම දුක් හට ගන්න ආකාරය නොදනීනම් හැම අයුරින් දුක් නැති වූ තැන ගැන හේ නොදනීනම් ඒ දුක් නැති කරන මග ගැන ඔහු දන්නේ නැතිනම් දැන් බලන්න දුක ගැන දන්නෙත් නැත්තම් දුක හට ගන්න හැටි දන්නෙත් නැත්තම් ඒ වගේම තමයි දුක නිරුද්ධ වෙන හැටි දන්නෙත් නැත්තම් මාර්ගය ගැන දන්නෙත් නැත්නම් චේතෝ විමුක්ති හීනාතේ අතෝ පඤ්ඤා විමුක්තිය සිත දියුණු කළ ලබා ගන්න පුළුවන් චේතෝ විමුක්ති රාගෙන් ද්වේෂයෙන් මෝහෙන් හිත නිදහස් කරලා ඇති කරගන්න චේතෝ විමුක්තිය එයාට උපදවන්න බෑ කියන පින්වත්නි. ඒ වගේම පඤ්ඤා විමුක්තිය මේ ආරි සත්‍ය හතර විමසලා ඒ උපදවා ගන්න තියෙන පරම සත්‍යයක් විතර තියෙන මේ ආරි සත්‍ය හතර පිරිසින් දකින්නවා කියන එක සිදු වෙන්නේ නැහැ කියන ප්‍රඥා විමුක්තියට හිතපත් කරගන්න බෑ කියන. ඉපදීම දුකක්මයි කියන පරිපූර්ණ අවබෝධයට යට එන්න බෑ කියන කවදාවත්. ජරාව දුකක් කියන පරිපූර්ණ අවබෝධයට එන්න බෑ කියන කවදාවත්. එහෙනම් කොච්චර අපි මේක විමසන්න ඕනද පින්වත්නි? ඒ නිසා මේ ජීවිතයේ අවබෝධයටපත් නොවේ. මේ ජීවිතේ ශ්‍රද්ධාවෙන් මේක වඩලා ඉන්න පින්වත්නි. ඉතල ශ්‍රද්ධාව ඇති කරගන්න. ගොඩක් අය අවබෝධය හොයනවා ශ්‍රද්ධාව නැහැ. දැන් ඉස්සෙල්ලා ශ්‍රද්ධාව ඇති වෙන්න එපායි. දැන් මේ දහම් පරයය ඇහුවට පස්සේ ඉස්සෙල්ලා ශ්‍රද්ධාව ඇති වුණොත් මොකද වෙන්නේ? ශ්‍රද්ධාව ඇති වෙච්ච ගමන් යෝනිසෝ මනසිකාරය තියෙනවා. අවිජ්ජා සූත්‍රය ඔබට මතක ඇති මම කීප වතාවක්ම කියලා තියෙනවා.
දැන් මේ අවුරුද්ද ඇතුළත මම හිතන්නේ 5 වතාවක් 6 වතාවක් අවිජ්ජා සූත්‍රය කරලා තියෙනවා විවිධ අවස්ථාවල. මේ ශ්‍රද්ධා නාලිකාව ඔස්සේම. අවිජ්ජා සූත්‍රයේ පැහැදිලිවම තියෙනවා ශ්‍රද්ධාව ඇති වුණු බව තේරුම් ගන්න පුළුවන් හොඳම තැනක් තමයි කොහොමද වෙන්නේ? යෝනිසෝ මනසිකාරයත් වෙන පටන් ගන්නවා. දැන් මේ කියන දහම් පරයයට ශ්‍රද්ධාව ඇති වුණා මොකද වෙන්නේ? මේක ජීවිතේට ඇප්ලයි කර කර විමස ඉන්න පටන් ගන්නවා යා. අන්න ශ්‍රද්ධාව ඇති වුණා. අන්න යෝනිසෝ මනසිකාරය ඇති වුණා. දැන් ওই දෙක ඇති වුණා නම් මොකද වෙන්නේ? අන්න ප්‍රඥාව ඇති වෙනවා එතකොට. ඉපදීම දුකක් කියලා යට අවබෝධයක් ඇති වෙනවා. ජරාව දුකක් කියන අවබෝධයට උපදිනවා. ඊළඟ දේශනා කරනවා අබබ්බාතේ අන්ත කිරියාය තේවේ ජාති ජරූපගා. ඒ වගේම තමයි කියන මේ දුක අවසන් කරන්නට යාට හැකියාවක් නැහැ කියනවා. සැබවින් මේ හැම ආපහු ඉපදින මැරෙන මේ සසරට එකතු වෙනවා කියනවා. යේච දුක්ඛා පජානಂತಿ යතෝ දුක්ඛස සම්භවං යත්තච සබ්බසෝ දුක්ඛං අසේසං උපරුජ්ජති තංච මග්ගං පජානಂತಿ දුක්ඛ පසමගාමිතං යමික් ලොවේ හඳුනත් නම් පවතින දිවියේ දුක ගැන ඒ හැම දුක් හටගන්න ආකාරය හඳුනත් නම් හැම අයුරින් දුක් නැති වූ තැන ගැන හේ හඳුනයි නම් ඒ දුක් නැති කරන මග ගැන ඔහු දැනගන්නේ නම් චේතෝ විමුක්ති සම්පන්න අතෝ පඤ්ඤා විමුක්තියා බබ්බාතේ අන්ත කිරියාය නතේ ජාති ජරූපගා සිත වැඩුමින් ලබා ගන්න විමුක්තියක් ඇත වුණට නුවණ වඩා ලබා ගන්න විමුක්තියද ඇත වුණට මේ දුක අවසන් කරන්න හැකිමය ඒ උදවිය හට සැබවින් ඒ හැම පැමිණෙත් ජාති ජරා නැති නිවනට. කොච්චර සුන්දරද පින්වත්නි. බලන්න හරි ආශ්චර්යයි. පුදුම ආශ්චර්යයි පින්වත්නි. එකම දහම් පරයයකින් නිකලස් කරනවා. එතකොට දෙආකාරයෙන් දෙකක් විමසන්න තියෙන පින්වත්. ඒකයි මේ දේවතානුපස්සනාව කියලා මේ දේශනා මාලාවට වැටෙන්නේ පින්වත්. ඒ නිසා මේ රැස්වන උදාර පින මනාකොට දුක්ෂය කරවන උදාර දහම් මනසිකාරයක ඇති කර ගැනීම පිණිසම මේ රැස් කරගත් උදාර පින එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද දින සම්බුදු සිත කස්තරිය ධර්ම සාකච්ඡා සඳහා අනුග්‍රහය දරන්නේ බුලත් සිංහල මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ ශ්‍රද්ධා ධර්ම දාන සමාජිකා පින්වත් දයා සිංහබාහු කේ.ජී. ශිරානි ඒ වගේ මදුෂානි හේමචන්ද්‍ර හර්ෂණී විමලරත්න සරත් ලියනගේ කේ ලීලාවති තරංගා නයෝමි වයි රණවක කියන පින්වත් මහත්මී මේක රාශි වෙලා තමයි මේ උදාර පින රැස් කරගන්න. ඉතින් මේ රැස් වුණු උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා සක්දිවිදුන් විරෝධ විරූපාක්ෂ වෛසරුන් දතරාෂ්ට සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රී මහා බෝරජාණන් වහන්සේ ධාතුන් වහන්සේ සුරකින සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණීන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා දෙවියෝ උතුම් ධර්මයේ අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ දහම්මග විවර කළ දුන්න ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදිනී සුබෝධි ස්වාමින් වහන්සේට ඒ වගේ මහමෙවුනා මහා විහාරයේ අනුශාසක කටුනේරියේ ධම්මදේව ස්වාමින් වහන්සේට ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් විකාශන දායකත්ව වෙනුවෙන් කැපවෙන මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ධර්ම අවබෝධය ලබන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පුණ්‍ය සම්පatti තරංගා නයෝමි මහත්මිය නමින් මිය පරලෝකීය සුනිල් අරුණසිරි අයියාට මේ පින් අනුමෝදන් වේවා. ඔවයි රණවක යන අය නමින් මිය පරලෝකීය පී රණවක ස්වාමි පුරුෂයාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පුණ්‍ය සම්පත්තිය අද දවසේ ඒ ධර්ම දානයේ පින්කම සඳහා සම්බන්ධ වුණු
බුලත් සිංහල මහමිවුනා භාවනා අසපුවට සම්බන්ධ ශ්‍රද්ධා ධර්ම දාන සමාජිකා පින්වත් දයා සිංහබාහු, කේ.ජී. සිරානි, මදුෂානි හේමචන්ද්‍ර, හර්ෂණී විමලරත්න, සරත් ලියනගේ, කේ ලීලාවති, තරංගා නයෝමි, වයි රණවක කියන පින්වත් සිව් දෙනාටමත්, ඒ වගේම දරුවෙක් ලැබීමට සිටින නදිනී, ධනංජා මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත්භාවය සැලසේවා. දැනට අසනීප තත්ත්වයෙන් පසුවන ඩී.එල්. විල්බර්ට් මහත්මයාට නිදුක් නිරෝගී සුවපත්භාවය සැලසේවා. අද්දින උපන්දිනය සමරන චමිල ඉන්ද්‍රජිත් පින්වත් මහත්මයාට සියලු රැකවරණ සැලසේවා. කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ලෝකවාසී සියලු දෙනාටම, ඒ වගේම ශ්‍රද්ධා ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත්, ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට, ඒ වගේම අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.